හොඳයි ගෞරවනීය ස්වාමින්වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ නිස්සරණේ පවත්වන 270 වන භාවනා වැඩසටහන භික්ෂු වැඩසටහනක් එහි දෙවන ධර්මදේශනාව සමගයි අපි සම්බන්ධ වෙන්නේ ධර්මදේශනාවට ශ්‍රවණය කිරීම සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්කවේ කස්ස කස්ස ගහපතිස්ස පුබ්බේ කරණීයානි කතමානි තීනීති. ගෞරවනීය ස්වාමින්වහන්සේ ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම 270 වන භාවනා වැඩසටහනට මාතෘකාව සපයාගෙන තියෙන්නේ අංගුත්තර නිකායේ එන කෙත්ත සූත්‍රයෙන්. ඒ කෙත්ත සූත්‍රයේදී ඊයේත් ලොකු සානාංශේ මතක් කරන්නට යෙදුනා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් ගොවියෙකුට ඒ ගොවියෙක් කරන අනිවාර්යෙන් කළ යුතු කාර්යයන් තුනක් මුල් කරගෙන තමන් වහන්සේගේ දේශනාව ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට මුලින්ම උපමාවක් ඉදිරිපත් කළා. ඒ උපමාව අනුසාරයෙන් තමයි භික්ෂුන් වහන්සේලාට යම්කිසි අවවාදයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි කෙටියෙන් මතක් කරගත්තොත් ඊයේත් ලොකු සානාංශේ දේශනා කළා. දැන් ගොවි මහත්තයෙක් අද කාලේ වුණත් ඉතින් එකපාරටම අස්වැන්නක් ගන්න බෑ. යම්කිසි ක්‍රමානුකූලව කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. වැඩි යුතු ධර්මතාවක් තියෙනවා. එහෙම නැත්නම් කළ යුතු යම්කිසි කිසක් තියෙනවා, කාර්යයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක තුන් ආකාරයකින් අවස්ථා තුනකින් ප්‍රධාන කාර්යයන් තුනකින් ඉදිරිපත් කළා තියෙනවා. පළවෙනි කාර්යය වෙන්නේ කෙත්තං සුකට්ටං කරෝති සුමතික්කතං කියලා මේ පළවෙනි කාරණාව මතක් කරලා දෙනවා. ඒ ගොවි මහත්තයා හොඳට මේ කුඹුර හානවා. ඒ තියෙන වල් අයින් කළා හොඳට කුඹුර සකස් කිරීමක් කරනවා. ඒක පළවෙනි කාර්යය වශයෙන් හඳුන්ලා දෙනවා. ඊට පස්සේ කාලේන බීජානි පතිට්ඨාපේති කියලා තවන කාර්යයක් මතක් කරලා දෙනවා. ඒ තමයි මේ කාලය බලලා නිවැරදි වකවානුව බලලා වෙහි කාලේ බලලා ඒ නිවැරදි කාලයේදී මේ වී වපුරනවා. ඒතොර ඒක දෙවෙනි කාර්යය වශයෙන් මතක් කරනවා. ඊළඟ තුන්වෙනි කාර්යය වශයෙන් සමයේන උදකං අබිනේතෙපි අපනේතෙපි කියලා තුන්වෙනි අවස්ථාවක් තුන්වෙනි ප්‍රධාන කාර්යයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි නිවැරදි කාලයේදී වතුර බඳිනවා, නිවැරදි කාලයේදී වතුර නිදහස් කරනවා. ඒතර මෙන්න මේ කාරණා තුන ප්‍රධාන වශයෙන් ගොවිතැනේදී ඒ කටයුත්ත සාර්ථකව කරන්න දන්න ගොවියෙක් කරන බව, මේක අනිවාර්ය බව, මේ අංග තුන අනිවාර්ය බව බුදුරජාණන් වහන්සේ ඉතින් එදා ඒ කෘෂිකාර්මික සමාජයේ පදනම් කරගෙන දේශනාවක් කරනවා. ඉතින් එතකොට අපිට එක අතකින් මේක සම්බන්ධ කරගන්න පුළුවන් අපේ භාවනා ජීවිතයට. ඒක තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. නැත්නම් අපි වඩන ප්‍රතිපදාවකට, මහාන ජීවිතයකට, ආධ්‍යාත්මික ජීවිතයකට මේ කාරණාව, මේ උපමාව ගලප ගන්න හැටි තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒක අතකින් අර කාටත් තේරුම් ගන්න පුළුවන්. එදා කාලේ ජීවත් වෙච්ච මිනිස්සෙන්ට තේරුම් ගන්න පුළුවන් උපමාවකින් දේශනාව පටන් ගැනීම තුළ බොහොම ප්‍රායෝගික ගතියක් මේ කටයුත්තට යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික වැඩක් කරන්න තිබුණාට මොකද එතන යම් ප්‍රායෝගික පැත්තක් මතු කළා තමයි බුදුරජාණන් වහන්සේ කාරණාවට බහින්නේ. දැන් කුඹුරක් වපුරනකොට යම්සි කළ යුතු කිසක් තියෙනවා කියන එක, ඒකේ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා කියන එක, ඒ සඳහා යෙදී පැහැදී වීරියෙන් යුක්තව කටයුත්තක් කරන්න තියෙනවා කියන එක, දහඩිය මහන්සියෙන් යමක් කරන්න තියෙනවා කියන එක අපිට හැඟෙනවා. නිකන් හිටියා කියලා එතකොට අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මහන්සි වෙලා අද කාලේ වගේ යන්ත්‍ර සූත්‍ර නොතිබිච්ච ඒ කාලේ සෑහෙන ඉතින් මහන්සි වෙලා යමක් කළ යුතු වෙනවා. අන්න ඒ කළ යුතු කාර්යයත් ඒ වගේමයි ඒක නිවැරදි කාලයේදී කිරීමත් නිවැරදිව කිරීමත් කියන එක ගැන අපිට පුංචි හැඟීමක් ඇති වෙනවා මේ උපමාව දිහා බැලුවමත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලා අමතලා කාරණා තුනක් සඳහන් කරනවා. මේ කාරණා තුන තමයි අපිට ක්‍රමානුකූලව විග්‍රහ කරගෙන යන්න තියෙන්නේ. පළවෙනි කාරණාව තමයි ඒව මේවකෝ භික්කවේ භික්කුස්ස පුබ්බේ කරණීයානි. මෙලෙස මහණෙනි අනිවාර්යෙන් කළ යුතු කාරණා තුනක් මේ භික්ෂුවකට එමත් නැත්නම් සංසාර බිය දක්නාසුළු තැනැත්තෙකුට තියෙනවා කියලා මතක් කරනවා. ඒතර පළවෙනි කාරණාව වශයෙන් පෙන්වන්නේ අදි සීල ශික්ෂා සමාදානං.
අදි ශීලය පිනිස තියෙන සීලෙන් එහා සීලයකට යන්න. දැනට රක්නා සීලය ප්‍රමාණවත් නැත්නම් යහා සීලයකට යන්න. නැත්නම් දැනට රක්නා සීලය තව තව නිවැරදිව රකින්න, තව තව දියුණු කරගන්න, ඒක තව ටිකක් තීව්‍ර කරගන්න, පිරිසුදු කරගන්න නිතරම දරන උත්සාහයක්. අදි චිත්ත සික්ඛා සමාදානං. දැනට තියෙන හිතේ ඒකාග්‍රතාව, චිත්ත ඒකාග්‍රතාවය, චිතේ සමාධිය, පැහැදිලි ගතිය. ඒතර මේ తত্ত্বය තව තව දියුණු කරගන්න දරන ප්‍රයත්නයක්. අදි පඤ්ඤා සික්ඛා සමාදානං. දැනට අපි ගාව තියෙන ප්‍රඥාව ප්‍රමාණවත් නැහැ කියලා Tamanට තේරුම් ගිහිල්ලා ඒක පොඩ තව දියුණු කරගන්න දරන ප්‍රයත්නයක්. ඒතර මේක එකාතකින් පොඩ එහාට යන ගතියක්. මේ මොහොතේ ඉන්න తত্ত্বය තේරුම් අරගෙන නිරන්තරයෙන් තව එහාට යෑමේ නිරන්තර ප්‍රයත්නයක්. දැන් අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපි මේ තුනෙන් එකක සමාලාවට ටිකක් දුරට ගිහිලා නතර වෙන ගතියක් තියෙන්න පුළුවන්. නමුත් මෙතන තිබ්බෝ නෝ චන්දෝ භවිස්සති අදි සීල සික්ඛා සමාදානේන කියලා තවත් කොටසක් බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ අග කොටසදී එකතු කරනවා. නිරන්තර තීව්‍ර උවමනාවක්, තීව්‍ර ඡන්දයක්, කැමැත්තක් හිතේ පවත්වන්න කියලා සඳහන් කරනවා. ඉතින් එතකොට බැලුවාම ඒක පොඩ්ඩක් අපේ පැත්තෙන් ආයුතු බවක් හැඟෙනවා. ඉතින් උනන්දු කිරීමක්, මඟ පෙන්වීමක් කල්යාණ මිත්‍රයන්ගෙන්, භාගතුන් වහන්සේගෙන් අපිට ලැබෙනවා. නමුත් අපේ පැත්තනොත් පුංචි පෙළ ගැස්මක්, උනන්දුවක්, උත්සාහයක් පැමිණිය යුතු බව පේනවා. තස්මාතිය භික්කවේ ඒවං සික්ඛිතබ්බං. ඒ සඳහා හික්මෙන්න කියලාත් ආරාධනා කරනවා. ඉතින් එතකොට ශාස්ත්‍රෝන් වහන්සේ වශයෙන් අපේ ඒ කියන්නේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ වශයෙන් මේ උන්වහන්සේ තමන් වහන්සේගේ කාර්යය ඉටු කළා අපිට ආරාධනාවක් කරනවා මෙන්න මේ බඳු ශික්ෂාවක් කරන්න තියෙන්නේ. ඒ සඳහා තීව්‍ර කුසල ඡන්දයක් සහිතව කටයුතු කරන්න. මේ ඉන්න තත්වයෙන් හැමතිස්සෙම ඉහළ මට්ටමකට යන්න, ඉන්න තත්වයෙන් හැමතිස්සෙම එහා තත්වයකට යන්න, තව සූක්ෂම තත්වයකට යන්න හිතේ නිතර කුසල ඡන්දයක් පවත්වන්න කියන කාරණාව මතක් කරලා දෙනවා. එහෙම නැත්තම් වෙන්නේ අපි හැමදාම නිකන් එක තැන පල් වෙන ගතියක්, එක තැන හිටින ගතියක්, නවතින ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතවල මෙබඳු කුසල ඡන්දයක් පැවැත්වීම, ජීවිතයේ යම්සි අරමුණක්, එල්ලයක් පැවැත්වීම ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කුසල ඡන්දේම අපිව ඉස්සරහට ඇදගෙන යන ගතියක් තියෙනවා. අපිව මෙහෙවන ගතියක් තියෙනවා. ඉතින් තවත් පැත්තකින් මේක ඡන්ද ඉද්ධිපාදයේ වශයෙන් තේරුම් ගන්න පුළුවන්. අපි ඡන්ද ඉද්ධිපාදයකින් මෙහෙවනකොට ඒකේ අපි නිකන් තල්ලු කරන ගතියක්. ඒක වැඩක් කළා තමහට ඒක වැඩේ තවදුරටත් නිවැරදිව කරන්න. තව ඊට එහා සූක්ෂම වැඩක් කරන්න. අපිව තව මෙහෙවන ගතියක්, තල්ලුවක් දෙන ගතියක් අපි තුල තියෙන මේ බඳු කුසල ඡන්දයකින් ලැබලා දෙනවා. ඒතකොට අපිට ඒක අපි එකාතකින් මේ මහා ගැඹුරින් කතා කරන ලෝකෝත්තර ජීවිතයක් වෙනුවට සාමාන්‍ය මේ එදිනදා කටයුත්තකදී වුණත් අපේ සාමාන්‍ය ජීවිතයකදී වුණත් මේක අතිශය ප්‍රයෝජනවත් වෙනවා. අපිට ඒ උවමනාව නැත්තම් ඉතින් අපි ඔක අත්හැරලා දානවා. අපි නින්දට වැටෙනවා. අපි අර තියෙන දෙයින් ඔහේ සෑහීමකටපත් වෙලා අනිත් පැත්තකට හැරෙනවා. කම්මැලි වෙනවා. නමුත් අපේ අදිෂ්ඨානයක් තියෙනවා නම් මෙන්න මේ එල්ලේ ඔස්සේ මං යා යුතුයි, ලෞකිකව මම මේ මට්ටම ලබා ගත යුතුයි, මේ ව්‍යාපාරය කළ යුතුයි, මේ දක්වා මං ඉගෙන ගත යුතුයි කියලා ඒ අපේ ලෞකික ජීවිතයේ තියෙන යම්කිසි අභිමතාර්ථයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊට වඩා උත්කෘෂ්ඨ පරමාර්ථයක් වශයෙන් ලෞකික தත්ත්වයේ අභිබවා ගිහිල්ලා ලෝකෝත්තර පරමාර්ථයක් වෙන්නත් පුළුවන්. දැන් එතකොට මෙතන විශේෂයෙන්ම ලෞකික පරමාර්ථයන්ට එහා ගිහිල්ලා ලෝකෝත්තර පරමාර්ථයක් දක්වා තියෙන ඒ යෝමනාව, කුසල ඡන්දය, පෙළ ගැසීම, නිරන්තරයෙන් ඒ සඳහා යොමු වෙච්ච ගතිය බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමක උත්තේජනයකට ලක් කරනවා. දැන් ඊයේ ලොකු සානංශයෙන් ටිකක් මතක් කළා අපි පැවැත්විය යුතු සීලය ගැන. ඒ කියන්නේ සීලෙන් අනුග්‍රහයක් ලැබෙනවා නම් මේ ගමන පහසු වෙනවා. මොකද අපි කරන වැඩේ විශේෂයෙන්ම හිත සකස් කිරීමට මූලිකත්වය දීමක්. ඒකට ඒක කරන්න අමාරුයි අපිට සීලයෙන් අනුග්‍රහ නොලැබෙනවා නම්. ඒ නිසාම අනුග්‍රහිත සූත්‍රයේදී එහෙම සීලෙන් ලැබෙන අනුග්‍රහය ගැන බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා තියෙනවා. ඊට පස්සේ සුතයකින් ලැබෙන අනුග්‍රහය. ඒක තමයි දැන් මේ අපි කරන්නේ සුතයක්. කියන්නේ අපි ටිකක් භාගතුන් වහන්සේගේම දේශනාව ටිකක් විමසිල්ලට ලක් කරනවා. ඒකෙන් ගන්න තියෙන ගුරුහරුකම් ලබා ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ තවදුරටත් සාකච්ඡාවට බඳුන් කරනවා. ඒ කියන්නේ තමහලට අපි තේරුම් ගත්ත විදිහ නිවැරදි නොවෙන්න පුළුවන්.
යම් තැන්වල වැරදිලා වැටෙන්න පුළුවන්. ඒ නිසා අපිට තේරිච්ච විදිහ හරිද? තව කෙනෙකුට තේරිච්ච විදිහ කොහොමද? මම මේ යන ගමන නිවැරදිද? මම ලැබපු අත්දැකීම් ඒ අවස්ථානුකූලව මොන වගේද මම අර්ථකථනය කරන්න ඕනේ කියලා. ඉතින් එක්තරා අන්දමක විමසීමකට ලක්වීමක්, සාකච්ඡාවකට බඳුන් කිරීමක් අන්නේ සාකච්ඡා අනුග්‍රහයේදී බලාපොරොත්තු වෙනවා. දැන් ඒක තමයි අපි දවල් වරුවේදී කරන්න උත්සාහත් වෙන්නේ. අපි යම්කිසි සුතමේ ඥානයක් ඇති කරගෙන සීලයකිනුත් අනුග්‍රහ කරලා ඒ කටයුත්තක නිරත වෙනවා. ප්‍රායෝගිකව අපි ඒ තුළ හැසිරෙනවා. එතෙන්දී ලබන අත්දැකීම් අපි බෙදා හදා ගන්නවා. ඒක එක අතකින් අපි ඒ කටයුත්තේ නියැලුණ බවට, ප්‍රායෝගිකව යෙදෙන බවට යම්කිසි සාක්ෂියක් සපයනවා. එහෙම නැත්නම් ඉතින් අපි ඔහේ කරගෙන යනවා, අපි දන්නේ කොහෙද යන්නේ කියලා. නමුත් අපි මේ කමඨාන් සුද්ධ කිරීමේ සාකච්ඡාවකදී හොඳට ඉස්සරහට අරගෙන සාකච්ඡා කරාම මේක මේ තනියෙන් ලබන පුජ්‍යලයක් ලබන දෙයක්ම නෙමෙයි. ඊට වඩා අපි මේ හේතුඵල ධමයක් වශයෙන් නැත්නම් ධර්මතාවල පෙළගැස්මක් වශයෙන් ලබන දියුණුවක් කියන්න පුළුවන්. අපිට විවිධ නම්ගම් තියෙනවා වෙන්න පුළුවන්. අපි নানা පැති වලින්, ප්‍රදේශ වලින්, ගම් වලින් ඇවිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපේ හිත, මනුස්ස හිත බොහෝ දුරට ටිකක් සමානව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මේ දියුණු කරගෙන යනකොට, ගමන යනකොට අපි ලබන අත්දැකීම් වල සෑහෙන සමානකම් තියෙනවා. ඉතින් එතකොට තව කෙනෙක් ලබන අත්දැකීමකින් අපිට සෑහෙන ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. මට කියන්න තියෙන ප්‍රශ්නේ සමහරට මට කියා ගන්න බැරි නම් වෙන කෙනෙක් හැබැයි කියනවා. එතකොට මටත් උත්තරේ හම්බ වෙනවා. ඒ වගේමයි ඒ ප්‍රශ්නේ තවත් කෙනෙකුට මේ මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා නේද කියනකොට ඒක තේරෙනවා මෙතන නිකන් එක්තරා අන්දමක පොදු ස්වභාවයක් තියෙනවා. මිනිස්සු වශයෙන් අපිට යා යුතු ගමනකදී අපි කාටත් මුහුණ පාන්න වෙන ගැටලු. ඒ වගේම ඇතම් කෙනෙක් ඒවා සාර්ථකව මුහුණ දුන්න ආකාරය තේරුම් යනකොට එතකොට එක්තරා අන්දමකින් මේකේ කරන්න පුළුවන් බව, හැකි සංඥාව තව මතුවලා එනවා. පුංචි උද්‍යෝගයක් ඇති වෙනවා. මේක කරන්න පුළුවන් නේද අද? නැත්නම් අපි මේවා අතීතයට දාලා මේවා ඉතින් දැන් ඉවරයි. දැන් නම් ඉතින් මෛත්‍රී බුදු සාසනය තමයි ඔක්කොම කරන්න තියෙන්නේ කියලා අපි එක්තරා අන්දමක පසුබාන ගතියක් අපි ගාව තියෙනවා නම් ඒක අයින් වෙලා නෑ දැනුත් කරන්න පුළුවන්. මේ බුදු සාසනෙනුත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. තාමත් මේකේ පණ තියෙනවා කියලා එක්තරා ජීවයක් අපේ හිතට ඇති වෙනවා. මොකද මේ අනිත් අයත් කතා කරනවා මේක උත්සාහයෙන් කරපු හැටි, ඒකේ ප්‍රතිඵල ලබන හැටි, පුංචි හෝ අස්වැසිල්ලක්, පුංචි හෝ ඒකාග්‍රතාවයක් භුක්ති විඳින හැටි අපි අහනකොට, ඒවා ප්‍රායෝගිකවම ඇහෙනකොට අපිටත් තේරුණා මේක කරන්න පුළුවන්. මට මේ තාම පුහුණුවක් නැති ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. කරේ නැති ප්‍රශ්නේ තියෙන්නේ කියලා අන්න අපිටත් මේකට පොඩ්ඩක් බැස ගන්න උවමනාවක්, මේක අත්දකින්න උවමනාවක්, අන්න අර කියන කුසල ඡන්දයක් දැන් ඔන්න හිතේ පොඩ ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතයක සෑහෙන ඉබඳු ප්‍රයෝජන තියෙනවා. ඊට පස්සේ තමයි සමතයෙන් කරන අනුග්‍රහයක්, විපස්සනාවෙන් කරන අනුග්‍රහයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකේ ඇත්තටම සමතේ පිළිබඳ අනුග්‍රහයක් ගැන තමයි අද අපිට විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ. නිරන්තරයෙන්ම චිත්ත ඒකාග්‍රතාවයක් පිනිස කටයුතු කිරීමක්. දැන් අපි මේක ටිකක් විමසලා බැලුවොත් දැන් අපේ හිත නිකන් තියන් ඉන්නකොට සාමාන්‍යයෙන් නිකන් ඉන්නේ නැහැ. මොනවාම හරි කල්පනා කරනවා නේද? දැන් නිකන් ඉන්නේ නැහැනේ අපේ හිත කොයි වෙලාවෙත් මොකක් හරි එක්ක අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන කියෝ ඉන්නවා. ඒ ගැන එක්ක පසුතැවෙනවා. ඉතින් අපිට තේරෙනවා දැන් මේක වෙලා ඉවරයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ගිය නුවණ ඇතුන් ලවාවත් අත්දන්න විදිහක් නැහැ කියලා අපිට තේරෙනවා. හැබැයි හිත ඒකම කල්පනා කරනවා. ඒ ගැනම පසුතැවෙනවා. එහෙම නැත්නම් අනාගතේ මෙහෙම වෙයි කියලා. ඉතින් සෑහෙන අවිනිශ්චිත භාවයක් එක්ක හිතට ලොකු දෙගිඩියාවක් ඇති කරගන්නවා, සැක පහල කරගන්නවා. එහෙම නැත්නම් වික්ෂිප්ත බවක් ඇති කරගන්නවා, බයක් ඇති කරගන්නවා, කල්පනා කර ඉන්නවා. ඉතින් ඔය දෙපැත්තේ තමයි අපේ හිත නිරන්තරයෙන් කටයුතු කරන්නේ. අපි නිකන් ඔය හිත අත්හැරලා දැම්මොත් ඔය දෙපැත්තට යනවා අනිවාර්යයෙන්ම. ඉතින් මෙහෙම හිතකින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන විමුක්තියක්, නිවීමක් සාක්ෂාත් කරගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හිතේ යම්කිසි කුසලතාවයන් කිහිපයක් දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන් මඟ පෙන්වීමක් කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බිමට බහැලා ඒ ටික දියුණු කරගන්න උත්සාහන්ත විය යුතුයි. එහෙම නැතුව මම දැන් අර විභාගේ පාස් කරලා තිනවා, මේ විභාගේ පාස් කරලා තිනවා. ඕවත් ඉතින් දෙයක්ද මට කියලා ඉතින් එහෙම අපි හිතට ගත්තොත් මේ වැඩේ කරන්න අමාරුයි. එතන නෙමෙයි ප්‍රයෝජනේ තියෙන්නේ. බුදුහාඳුරෝ පෙන්වන පාර මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ප්‍රතිපදාවකට උවමනා වෙන අනිවාර්යෙන් කළ යුතු, අනිවාර්යෙන් තිබිය යුතු කුසලතාවයන් මොනවාද? කියලා නම් මම පොඩ්ඩක් බොහොම නිහතමානී වෙලා විමසිල්ලකට ලක් කරන්න සිද්ධ වෙනවා.
ඉතින් ඒකේ කාරණා තුනක් වශයෙන් තමයි මේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා තුනකට බෙදලා මේ සඳහන් කරන්නේ. එහෙනම් මේ කොටස් අපි තුල දියුණු කරගන්න පුංචි උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඒක අපේ පැත්තෙන් එන්න ඕනේ. දැන් උනන්දු කිරීමක්, මඟ පෙන්වීමක් තව පැත්තකින් කල්යාණ මිත්‍රයින්ගෙන් ලැබෙන්න පුළුවන්. හැබැයි අපි බහැලා මේ වැඩේ කරන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙකුට පුළුවන් පිහිනීම ගැන පොතක් ලියන්න. එයාට ඉතින් මේ පිහිනන විවිධ තටාක ගැන වෙන්න පුළුවන්. ඒකේ දිග පළල ගැන වෙන්න පුළුවන්. වතුරේ සංයුතය ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ පිහිනීම් ක්‍රම ගැන වෙන්න පුළුවන්. පිහිනපු අයගේ නම් ගැන වෙන්න පුළුවන්. ඒ අය ලැබපු පදක්කම් ගැන වෙන්න පුළුවන්. දැනට තියෙන උපරිම වේගය ගැන වෙන්න පුළුවන්. ඉතින් විවිධ තොරතුරු ලියන්න පුළුවන්. හැබැයි සමහර විට කවදාවත් වතුරට බහැලා නොවෙන්නත් පුළුවන්. නමුත් එහෙම දෙයක් නෙමෙයි මෙතෙන්දි කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම වතුරට බහැලා යන ගතිය. ඇත්ත වශයෙන්ම වතුරට බහැලා පිහිනීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒ සඳහායි අපි උත්සාහවත් විය යුත්තේ අපිට අර වගේ පිහිනපු අය ගැන තොරතුරු තියෙන එකේ උද්‍යෝගයක් ඇති කරන්න හේතු වෙනවා. නැත්තම් පිහිනීම ගැන යම්කිසි උපදේශ මාලාවක් තියෙන එක පිහිනන්න ටිකක් ප්‍රයෝජනවත් වෙනවා. නැත්තේ නැහැ. හැබැයි ඉතින් පිහිනන්නේ නැත්තම් ඒකෙදි ප්‍රයෝජනයකුත් නැහැ. ඒ නිසා අපි මේ ප්‍රායෝගික වැඩපිළිවෙලක යෙදෙනවා කියන්නෙම එහෙමනම් අපිම මේ සඳහා උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඉතින් ඒකයි මේ තස්මාතිහ බික්කවේ එවං සික්ඛිතබ්බම්. මහණෙනි ඒ නිසා පොඩ්ඩක් හික්මෙන්න මේ සඳහා. අපි තුලින් යම්කිසි හික්මීමක් අවශ්‍ය වෙනවා. මෙන්න මෙහෙමයි මේක කරන්න තියෙන්නේ. මම පොඩ්ඩක් මේ වැඩේට බහින්න ඕනේ. මම්ම අත දාන්න ඕනේ. මම්ම මේක කළා බලන්න ඕනේ කියලා පොඩ්ඩක් ඒ කුසල ඡන්දේ කිරීමේ උවමනාව අපේ පැත්තෙන් එන්න අවශ්‍යයි. ඉතින් මේ දේවල් ඒ විදිහට කරනවා නම් තමයි ඒකේ ආනිසංස අපිට භුක්ති විඳින්න හම්බ වෙන්නේ. ඉතින් ඒ බඳු ආනිසංස කියලා පටන් ගත්ත දේශනාවක් තමයි සතිපට්ඨානය කියන්නේ. දැන් සමහර දේවල් බුදුරජාණන් වහන්සේ ආනිසංස අන්තිමට දේශනා කරනවා. දැන් සතිපට්ඨානයේදී විශේෂයෙන්ම ආනිසංස කලින්ම දේශනා කරලා තියෙනවා. ඒකායන මාර්ගයක් වශයෙන් පෙන්වනවා. කියන්නේ ඍජු මාර්ගයක් වශයෙන් පෙන්වනවා. අපිට වෙන වෙන ක්‍රම තියෙන්න පුළුවන්. ඒවෙන් ගිහිල්ලා වෙන වෙන පැතිවලට යන්න පුළුවන්. හැබැයි හිතේ සංසිඳීමක් ඇති කරගන්න, හිතේ තියෙන දුක දුරු කරගන්න, හිතේ තියෙන දුම්නස දුරු කරගන්න, හිත පිරිසුදු කරගන්න, හිත පැහැදිලි කරගන්න. ඉතින් මේ හැම දෙයක් සඳහාම යන්න පුළුවන් ඍජු මාර්ගයක් තියෙනවා. ඒතර ඔන්න ඒ ඍජු මාර්ගයක් වශයෙන් තමයි සතිපට්ඨානය හඳුන්ලා දෙන්නේ. ඒතර අන්නේ බඳු ඍජු මාර්ගයකදී එහෙම නැත්නම් ඒ බඳු ඍජු මාර්ගයක් අනුගමනය කරනකොට අපේ හිතේ කොහොමද ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ? ඒක තමයි එහෙනම් අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙහෙම අධිචිත්ත මේ සීල සමාදානයක් නැත්නම් අධිචිත්ත සික්ඛා සමාදානයක් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවද මේ සතිපට්ඨානය දිනු කරද්දී කියලා අපිට විමසලා බලන්න පුළුවන්. අපි හිතමු ඉතින් සරලව අපි සක්මනකින් පටන් ගත්තොත් ඉතින් අපි සරලව සක්මනකට ගිහිලා එහාට මෙහාට ඇවිදිනවා. ඉතින් හිතේ සැක පහළ වෙනවා මේක කළා හරියනවද මේ මෙච්චර මේ දෙයක් කරන්නද මම මේ තරම් දුර ඉඳන් ආවේ කියලා ඉතින් සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අද දවාලෙත් ඉතින් හුඟක් දෙනෙක් අහලා තිබුණා මේ සති භාවනාවක් කළා ඉතින් නිවන් දකින්න පුළුවන්ද? ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් විවිධාකාර සැක පහළ වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඉතින් පැත්තකින් තියලා වැඩේ කළා බලනවා. ඉතින් ඒකයි අර පිහිනලා බලනවා වගේ වතුරට බහිනවා. වතුරට බැහැලා දැන් මේ වැඩේ කරනවා. දැන් ඉතින් පොඩ්ඩක් අඩියක් තියෙනවා අවධානයෙන් ඉන්න පුළුවන්ද කියලා බලනවා. ආයෙ තව අඩියක් තියෙනවා අවධානයෙන් ඉන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් අපි තුමු අවධානයෙන් ඉන්න පුළුවන් උනේ පියවර 3යි. හිත කොහේදෝ ගියා. ඉතින් ගිහිල්ලත් ඉතින් සෑහෙන්න කැරකි හිටියා. අපි තුමු විනාඩි 10ක් විතරම ඉතින් මේ ලෝකෙ නෙමෙයි හිටියේ. පස්සේ අන්තම් ඔන්න මතක් වුණා. දැන් නම් මේ ලනු පැදුරක් උඩයි ඉන්නේ කියලා. නැත්නම් ඉතින් වෙන කොහෙදෝ උඩ ඉන්නා වගේ තමයි දැනුනේ. දැන් පස්සේ ඉතින් සිහිය එනවා නෑ මේ ඉන්නේ ලනු පැදුර උඩ. නිස්සාරණ වනේ ඉන්නේ කියලා ඔන්න මතක් වෙනවා. එතකොට දැන් අපි හිතමු ඒ වෙලාවේදී දකුණු පාදයයි පොළවේ වැදිලා තිබුණේ කියලා. ලනු පැදුරේ ස්පර්ශ වෙලා තිබුණේ කියලා. අන්න එතනින් තේරුම් ගන්න පුළුවන් දැන් මට සිහිය ආවා. දැන් තමයි ඔන්න සිහිය එළඹ සිටියේ. එතන ඉඳන් පටන් ගන්නවා. දැන් හුඟක් වෙලාවට අපි වෙච්ච දේවල් ගැන පසුතැවි ඉන්නවා. මෙච්චර වෙලාවක් මම මේ මොනවද කල්පනා කර හිටියේ කියලා නිකන් අර තමන්ට තමන් දෙස් දෙන්න පටන් ගන්නවා. නිකන් චෝදනා කරන්න පටන් ගන්නවා. එතන වෙන්නේ තවත් නීවරණයකට ආරාධනා කිරීමක්. ඒකෙන් වැඩක් නැහැ. ගිය දේ ගියා. දැන්වත් මේ හිත මංගාවට ආවනේ කියලා එතන ඉඳන් යනවා. කියන්නේ ඔන්න දකුණු පාදයේ පොළවේ ස්පර්ශනවා. ඒ කියන්නේ දැන් මට සිහිය නැවතත් එනම සිටියා. දැන් ආයෙත් දකුණ කියලා පටන් ගන්නවා. ආයෙ වම කියලා යනවා. ආයෙ දකුණ කියලා යනවා. ඉතින් ඔහොම කරගෙන යනවා. අපි හිතමු ඔන්න දැන් පියවර 4ක් යන්න පුළුවන්.
ඊළඟ දවසෙත් කරනවා. පියවර 5ක් යන්න පුළුවන්. පියවර 10ක් යන්න පුළුවන්. පියවර 20ක් යන්න පුළුවන්. ඔය විදිහට මේක Tamanට දැනි තමයි දියුණු වෙන්නේ. කියන්නේ මේ ගමනේ නැහැ කාගෙන්වත් ලබන ආශිර්වාදයක් හෝ නැත්නම් මේ මෙහෙවීමක් හෝ මොකක්වත් නැහැ. අපිම තමයි අපේ ගැලවුම්කාරයා වෙන්නේ. අපි කරා නම් අපිටම තමයි ආනිසංස භුක්ති විඳින්න හම්බ වෙන්නේ. එතකොට අපි ටිකක් මහන්සිලා මේ කටයුත්තේ නිරත වුණා නම් අද මට පුළුවන් උනේ පියවර 10යි නයි යන්න. හෙට මට ඔන්න පියවර 15ක් යන්න පුළුවන් වේවි. ඒක Tamanටම දැනේවි. Tamanටම තේරෙවි. දැන් ඊට වඩා මගේ හිතේ යම් ඒකාග්‍රතාවයක් තියෙනවා. ඊට වඩා හිතේ පුංචි පැහැදිලි ගතියක් තියෙනවා. මට දැනෙනවා ටිකක්. ඊයේ නම් මගේ හිත යනුපැදුරේ තියෙන තත්ත්වයේ ගොරෝසු ගතිය එච්චර දෙයට තේරුන්නේ නැහැ. ලාවට වගේ තමයි දැනුනේ. අද නම් මට ඊට වඩා හොඳට ගොරෝසුට දැනෙනවා. ගොරෝසු ගතියට එහා තව දේවලුත් ඔන්න මට දැනෙනවා. පියවර 10 නෙමෙයි දැන් ඔන්න පියවර 15කුත් යන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න කොනට ගිහිල්ලා ඊයේ නම් මගේ හිත විසිරුණා. හැරෙන්න බෑ සිහියෙන් හිත විසිරුණා. හැබැයි අද නම් එතනත් මං කොහොම හරි සිහියෙන්ම හැරුණා. අර මේ අභ්‍යාසයේ ඊයේ අසමත් වෙච්ච තැන් අද සමත් වෙන හැටි. අද මට ඒ කැරි ටිකක් පුළුවන් වෙන හැටි. ඒ අභ්‍යාසය තව සාර්ථකව කරගන්න පුළුවන් වෙන හැටි මටම දැනෙන්න ඕනේ. ඒකයි පුදුමාකාර ප්‍රායෝගික වැඩක් තියෙන්නේ මෙතන. මටම තේරෙන්න ඕනේ මම ඊයට වඩා පුංචි දියුණුවක් අද ලබලා තියෙනවා. ඒක උනන්දුවෙන් කිරීම තුළ තමයි මේක ලැබෙන්නේ. තිබ්බෝනෝ ඡන්தோ භවිස්සති. ඒකම තමයි මේ කියන්න වෙන්නේ. තීව්‍ර ඡන්දයක් අපේ හිතේ තියෙන්න ඕනේ මේ සඳහා උත්සාහය, මේ සඳහා උනන්දුව. මම මේ කළා බලන්න ඕනේ. කියන අන්නේ උනන්දුව, උත්සාහය, කුසල ඡන්දය නිරන්තරයෙන් මෙහෙවන්න ඕනේ අපිව. එතකොට තමයි තවත් පොඩ්ඩක් කළා බලන්නේ. එතකොට අපි හිතමු දැන් එයාට පුළුවන් වුණා පියවර 15ක් 20ක් යන්න සිහියෙන්, හැරෙන තැනත් ඔන්න සිහියෙන්ම යනවා. ආයෙත් එන ගමනත් සිහියෙන්ම එනවා. අපි හිතමු දැන් ඔන්න වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඉතින් අපි හිතමු දැන් මෙතෙන්දී අපි ආනාපාන සතියයි වඩන්නේ කියලා. දැන් ඉරියව්ව සකස් කරලා වාඩි වෙලා නාසිකාග්‍රය අසල අවධානයෙන් ඉන්නකොට ආශ්වාසයක් දැනෙනවා, ප්‍රශ්වාසයක් දැනෙනවා. ඉතින් මේ කටයුත්ත ටිකක් සාර්ථකව කරන්න පොඩ පුළුවන් වෙනකොට එක ආශ්වාසයක් නෙමෙයි ඔන්න ආශ්වාස 10ක් විතර බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙත් හිත එහෙ යනවා මෙහෙ යනවා. ඉතින් නැවත ආයි ගේන්න සිද්ධ වෙනවා. ඉතින් ඕක කාටත් පොදුයි. ඒ කියන්නේ ඒක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමෝටම මේ පොදු ප්‍රශ්නයක්. අපේ හිත නිකන් සෑහෙන්න එක වගේ වැඩ කරන්නේ. ඒ නිසා තව කෙනෙක් මේ ප්‍රශ්නය කියනකොට මට තේරෙනවා මේ මට විතරක් නෙමෙයි මේ මෙයාටත් මේ ප්‍රශ්නේ තියෙනවානේ. එහෙනම් අපි කවුරුත් එකම කියනවා නේද එකම බෝට්ටුවේ ඉන්නේ කියලා තේරුම් අරගෙන කරගෙන යනකොට ඔන්න දැන් ටිකක් පුළුවන් වෙනවා. ඔන්න මේ හුස්ම රැලි 15ක් බලා ගන්න පුළුවන්. එක දිගට දැන් හුස්ම රැල්ලට අවධානයෙන් ඉන්නවා. එතකොට ඔන්න හුස්ම රැලි 15ක් විතර බලා ගන්න පුළුවන්. ඇත්තටම ඒ මුලදී ලොකු වැඩ කරන්න යන්නේ නැතිව අපිට පුළුවන් නම් නිකන් හුස්ම රැල්ල ගැන විතරක් දැනගන්න ඒ හොඳටම ප්‍රමාණවත්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මහා දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ මුලදී. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඔච්චරයි කියන්නේ. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. අපි මහා ඈත තියෙන ඉලක්කයක් අපේ හිතට දුන්නොත් ඒක කරගන්න බැරි වුණා, තාමත් කරගන්න බැරි වුණා කියලා ඉතින් පසුතැවිල්ලකුත් ඇති වෙනවා. නමුත් ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. දැන් මේ කරන්න තියෙන එකම වැඩේ මේ සිහියෙන් හුස්ම ගන්න එක එච්චරයි. සිහියෙන් හුස්ම හෙලන එක. නාසිකාග්‍රය අසල සිහිය පවත්වමින් එයාට පොඩි වැඩක් පවරනවා. එකම හුස්මක්වත් මග හරව ගන්න එපා. දැන් හිතන්න පුංචි දරුවෙකුට අපි වැඩක් පැවරුවාම පුතේ මෙන්න මෙතන වැඩක් තියෙනවා මෙන්න මේක උඹ කරපන්. මේක දැන් මේ සතා පැනලා ආවි කොහොම හරි බලාගෙන හිටපන්. කියන මේ පොඩි එකාට වැඩක් පවරනවා. ඒ වගේ තමයි අපිත් මේ අපේ හිතට පුංචි වැඩක් පවරනවා. මෙතන මේ නාසිකාග්‍රය අසල ගාව ඉඳගෙන මේ එන යන හුස්ම දිහා දැනුවත් වෙන්න. වෙන කොහේ හරි ගියොත් එහෙම අවධානය වෙන තැනකට පැන්නොත් එහෙම ඒ අතරේ හුස්ම රැලි කීපයක් එහෙට මෙහෙට යන්න පුළුවන්. ඒ ටික ඔක්කොම මග හැරෙනවා. දැන් පුංචි නිකන් අර එහෙම වැඩක් පැවරුනහම අපේ හිත ටිකක් කියන දේ අහනවා. එයාට පුංචි වගකීමක් තියෙනවානේ. ඉතින් අන්න එයා කියන දේ අහලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ආස්වාසයක් ගැන දැනුවත් වෙනවා. ප්‍රශ්වාසයක් ගැන දැනුවත් වෙනවා. දැන් එතකොට මුල් පියවරේ තියෙන්නේ ඔන්න ඔය සිහිය පිහිටවීම. සතිපට්ඨානය කියන්නේ ඒකයි. සිහිය සඳහා යම්කිසි උපස්ථානයක්. සති උපට්ඨාන. සිහිය සඳහා යම්කිසි අනුග්‍රහයක් ලැබලා දෙනවා. දැන් අපි මේක වෙනත් අඳුරකින් විස්තර කරන්න පුළුවන්. අපි හිතමු මොට්ට වෙච්ච ආයුධයක් තියෙනවා නම් ඒ ආයුධයෙන් නැවත අපි හිතමු මුවහත් කරන ගලක ඇතුල් වෙන වාරයක් ගානේ තමයි මුවහත් වෙන්නේ. එකපාරක් ඇතුල්වා කියලා ඒක මුවහත් වෙන්නේ නැහනේ.
ඉතින් මේකම තමයි අපිත් දැන් මෙතන කරන්නේ. එක හුස්ම රැල්ලක අපි සිහිය පැවැත්වුවා නම් පුංචි ප්‍රමාණයක් සිහියේ නැත්තම් සතියේ දියුණුවක් වෙනවා. ආයෙත් ඊළඟ හුස්ම රැල්ලෙත් සිහිය පවත්වනවා. ඊළඟ හුස්ම රැල්ලෙත් සිහිය පවත්වනවා. ඊළඟ හුස්ම රැල්ලෙත් සිහිය පවත්වනවා. ඉතින් ඒකයි මේ භාවිතා බහුලී කතා කියලා කියන්නේ. නැවත නැවත මේ පැමිණෙන ආස්වාසයේ ප්‍රස්වාසයේ සිහිය පවත්වන්න තමයි දසමේ පොඩ මේ සිහිය ඉස්සරහට එන්නේ. දැන් මෙහෙම කරගෙන යනකොට අපි හිතමු දැන් ඔන්න හුස්ම රැලි 15ක් එක දිගට බලන්න පුළුවන්. හුස්ම රැලි 20ක් එක දිගට බලන්න පුළුවන්. ඒ හුස්ම රැල්ලක් දිහා බලනකොටත් ඒ හුස්ම රැල්ල ගැන විතරයි අවධානය තියන්න අවශ්‍ය. දැන් ඒක හරි සරල වීමක් මෙතන තියෙන්නේ. දැන් අපි ලෝකේ නැති දේවල් ඔළුවේ දාගෙන ඉන්නේ. දැන් අද කාලේ හැටියට ඉතින් ලෝකේ තියෙන දේවල් ඔක්කොම අපේ ඔළුවේ. යුක්‍රේනය ගැනත් ඔළුවේ, රුසියාව ගැනත් ඔළුවේ, තෙල් ප්‍රශ්නෙත් ඔළුවේ. කෝටියක් ප්‍රශ්න අපේ ඔළුවේනේ. ඉතින් ඔය ටික පොඩ්ඩක් හලලා පැත්තකින් තියලා තමයි මේ වැඩේ කරන්න සිද්ධ වෙන්නේ. දැන් එක පැත්තකින් අපි මේ ප්‍රශ්න අමතක කළා තමයි දැන් මේ වැඩේ පොඩ්ඩක් පටන් ගන්න සිද්ධ වෙන්නේ. ඒක తాවකාලිකව පොඩ්ඩක් ඒ ටික පැත්තකින් තියන්න සිද්ධ වෙනවා. පැත්තකින් තියලා අපි අපේ හිතේ සංඥා අඩු කිරීමක් එක අතකින් කරන්නේ. දැන් ඕක ඇත්තටම මජ්ක්‍ධිම නිකායේ එන චූලසුඤ්ඤත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට පැහැදිලි කරනවා. දැන් අපි නගරයක ඉන්නකොට ඒ නගරය හා සම්බන්ධ නැත්නම් රට හා සම්බන්ධ සෑහෙන තොරතුරු අපේ ඔළුවේ හැමතිස්සෙම වද දෙනවා. නගරේ හැටි, රටේ හැටි, ආර්ථික ප්‍රශ්නයි, දේශපාලන ප්‍රශ්නයි, ඒ ගමේ ඉන්න මිනිස්සුයි, රටේ ඉන්න මිනිස්සුයි, උගා දේවල් මේ ඔළුව හැමතිස්සෙම අවුල් කරනවා. ඉතින් එයා මොකද කරන්නේ? එනවා ආරණ්‍යයකට. ආරණ්‍යයකට ආවට පස්සේ ආරණ්‍ය ප්‍රශ්න ටික විතරයි දැන් ඔළුවට ගන්න තියෙන්නේ. රටේ ප්‍රශ්න ටික දැන් අමතක කරන්න ඕනේ. ඒ සංඥා ටික හිතෙන් අයින් කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ආරණ්‍ය ප්‍රශ්න ටිකක් තියෙනවා. රැයට කන්න විදිහක් ඇත්තෙත් නැහැ. දෙන කෑම වල එච්චර රහක් ඇත්තෙත් නැහැ. ඉතින් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්න ටික විතරක් දැනට අරගෙන අර තීච්ච ඔළුවේ තීච්ච ඔක්කොම ලෝකේ තියෙන ප්‍රශ්න ටික දැන් පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. දැන් එතකොට සංඥාවල වැඩිවීමක්ද වෙලා තියෙන අඩුවීමක්ද? මොකද හිතන්නේ? සංඥාවල අඩුවීමක් වෙලා තියෙන නේද? දැන් අර තරම් ලෝකයක් සම්බන්ධ සංඥා, රටක් සම්බන්ධ සංඥා, ගමක් සම්බන්ධ සංඥා ගොඩක් අපේ හිතේ තිබුණා. ඒ ටිකක් අඩු වෙලා මේ ආරණ්‍යයක් සම්බන්ධ ප්‍රශ්න සංඥා ටිකක් විතරයි දැන් ඔන්න ඔළුවේ තියෙන්නේ. ඒතකොට ඒක අපි වාසියට ගන්නෙ. අර ටික අමතක කරන්න මේ ටික ගන්නවා. ඊට පස්සේ දැන් ඊතනින් නතර වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ අපි හිතමු ඔන්න සක්මනක් කරනවා. නැත්තම් කයට හිත දානවා. දැන් එතකොට කය හා සම්බන්ධ තොරතුරු ටිකක් විතරයි දැන් එයාගේ ඔළුවට එන්නේ. දැන් අර ආරණ්‍ය තියෙන ප්‍රශ්න ටිකත් පොඩ්ඩක් අමතක වෙලා පැත්තකට ගිහිල්ලා දැන් මේ කය හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් රිදෙනවා. දැන් අද හුඟ දෙනෙක් වාර්තා කළානේ. ධනයිස් රිදෙනවා, කොන්ද රිදෙනවා, ඇඟ රිදෙනවා, විවේකයක් ඕනි. දැන් කය හා සම්බන්ධ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතර ආරණ්‍ය ප්‍රශ්න ටික අමතකයිනේ නේද? ඒ වෙලාවේදී දැන් මේ කය රිදෙනවානේ. වේදනාවන් ටිකක් දැනෙනවා. ඉතින් ඒ වෙලාවේදී වේදනාව දැනෙන්නේ ආරණ්‍ය තියෙන ප්‍රශ්න ටික පොඩ්ඩක් අමතක වෙනවා. ඒක වාසියට ගන්නයි තියෙන්නේ. ඒතර මේ කය ගැන ඔන්න අවධානය වැඩි කරනවා. කය දැනෙන්න ගන්නවා. කය දැනෙන්න එතකොට අර තියෙන රටේ ප්‍රශ්න ටික අමතක වුණා. නගරේ ප්‍රශ්න ටික අමතක වුණා. ආරණ්‍ය ප්‍රශ්න ටිකත් අමතක වුණා. කයේ ප්‍රශ්න ටික ඉස්සරහට ආවා. දැන් ඉතින් කරගෙන යනවා දැන්. තව ඉස්සරහට කරගෙන යනවා. ඒ කරගෙන යනකොට තමයි දැන් කර්මස්ථානයක් ඉස්සරහට ගන්නෙ. ඒ කයෙන් හඳුන ගන්නවා යම්කිසි සිහිය දියුණු කර ගැනීම සඳහා යම්සි අරමුණක්. අපි කියනවා මූල කර්මස්ථානයක් කියලා. ඒකට හොඳම ඒවා කීපයක් තමයි අපි ඊයේ මතක් කරගත්තේ. පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්, ආස්වාස ප්‍රස්වාසය වෙන්න පුළුවන්, නැත්නම් මේ ඉරියව්වම වෙන්න පුළුවන්. ඔය තුනෙන් එකක් බොහෝ දුරට ආධුනිකයෙකුට ප්‍රයෝජනවත් වෙනවා. අපි දැන් ආනාපාන සතිය ඉස්සරහට ගත්තා නම් එයා දැන් මේ ආස්වාසයකට ප්‍රස්වාසයට හුස්ම මේ අවධානය යොමු කරගෙන ඉන්නවා. හිතන්න නිකමට ආස්වාසය ගැන පූර්ණ අවධානයක් යොමු වෙන අවස්ථාවේදී එතකොට අපිට මේ කයේ ප්‍රශ්න ටික අමතක වෙලානේ. නේද? يعني ආස්වාසය ගැන මම හොඳට බලාගෙන ඉන්නේ. එතකොට ආස්වාසය ගැන 100%ක් මගේ අවධානය පවත්වන්න පුළුවන් නම් එතකොට මේ කයේ තියෙන අනිත් දැනීම් වලට මම එච්චර අවධානයක් දීලා නැහැ. මම තෝරගෙන තියෙන ආස්වාසය. ඒ තෝරගත්ත ආස්වාසය ගැන විතරයි මම අවධානය යොමු කරන්නේ. එතකොට දැන් මට කයත් අමතක වෙලා ආස්වාසය දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට තවත් සංඥා අඩු වෙලා මගේ හිත සැහැල්ලු වෙලා. හිත සැහැල්ලු වෙන්න ඕනේ ඇත්තටම. මේ දේ හරියට කරගෙන යනවා නම් බර අඩු වෙවි යන්න ඕනේ. සංඥා අඩු වෙවි යන්න ඕනේ. හිත සරල වෙවි යන්න ඕනේ.
දැන් ඔන්න ආශ්වාසය ගැන අවධානය පවත්වනවා. දැන් ඒ වෙලාවේදී ප්‍රශ්වාසයවත් ගැන හිතන්නේ නැහැ. ඊළඟට අපි හිතමු ඔන්න ප්‍රශ්වාසයක් දකිනවා. ඒ වෙලාවේදී ආශ්වාසය ගැනවත් හිතන්නේ නැහැ. ඒතර බැලුවාම දැන් කරන්න තියෙන වැඩේ සරල වීමක් තමයි මෙතන වෙන්නේ. හැබැයි ඉතින් පුදුමේ කියන්නේ අපේ හිත මේ සරල බව අගය කරන්නේ නැහැ. ඉතින් යා ගිහිල්ලා ආයෙත් අතීත දේවල් ගැන මතක් කරලා දෙනවා. ආයෙත් රටේ දේවල් ගැන මතක් කරලා දෙනවා. ආයෙත් යන්න බස් නැති වෙයි කියලා ඔන්න මතක් කරලා දෙනවා. ආයෙත් යනකොට ඩොලර් එක එහෙ මෙහෙ ගිහිල්ලා තියෙයි කියලා ඔන්න මතක් කරලා දෙනවා. ඉතින් ඒකට ආයෙත් මතක් කරලා දෙන්න ඕනේ පොඩ්ඩක් ඒක අයින් කළා මේ හිත හුස්ම රැල්ලට ගන්න එක අපේ පැත්තෙන් එන්න ඕනේ. මේ සීරුවෙන් යන ගමනක් තියෙන්නේ ඔය එක එක දේවල් දැන් මතක් කරන්න මට විදිහක් නැහැ. මේ ආශ්වාසය ගැන මම මේ වෙලාවේදී අවධානය යොමු කරන්නේ. මොකද මෙතන හිටියයි කියලා දැන් වෙන දෙයක් කල්පනා කරලා තේරුමක් නැහැනේ කියලා අපි පොඩි අවවාදයක් අපිට දීගෙන ආශ්වාසයේම හිත රඳවනවා. ප්‍රශ්වාසයේම හිත රඳවනවා. දැන් මෙහෙම යන ගමනේදී තමයි හිත සැහැල්ලු වෙන්න ගන්නෙ. දැන් සමාධියක් ගැන කතා කරද්දී අපේ මේ ඊට කලින් සකස් විය යුතු කරුණු කීපයක් තියෙනවා. කායික සුවය කියන එක ප්‍රධාන කාරණයක්. කියන්නේ කයේ ඇති වෙන්න ඕනේ එක්තරා අන්දමක සුවයක්, සැහැල්ලුවක්. දැන් හුඟක් දෙනකොට ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා කයෙන් වේදනාවයි මතුවෙන්නේ. ඉතින් එතකොට අර සැහැල්ලුව මදි. ඒ නිසා සමාධියක් හැදෙනකොට කයනොත් යම්සේ අනුග්‍රහයක් ලැබෙවි. ඉතින් ඒකට පොඩි කාලයක් යනවා. පුහුණුව මදි නිසා අපිට ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක තමයි අපි ටික ටික මේ ඉරියව්ව පුරුදු කරගෙන යනකොට කයෙන් ඒ සහාය ලැබෙන්න ගන්නවා. හිතන්න දැන් අද මට එක ඉරියව්වක වාඩිලා ඉන්න පුළුවන් උනේ විනාඩි 10යි නම්. හිතන්න මම හෙට මේ කටයුත්තේ ටිකක් ව්‍යායාම ටිකක් කළා. එහෙම වැඩි වෙලා ඔහම යනකොට විනාඩි 15ක් ඉන්න පුළුවන්කම හැදෙනවා. තවත් සතියක් විතර යනකොට විනාඩි 20ක් ඉන්න පුළුවන් බවක් හැදෙනවා. ඒක කයෙන් එන්න ගන්නවා. දැන් මේක අපි කරන්නේ නැත්තම් මේක වෙන්නේ නැහැ. හිතන්න මං ඔන්න වාඩි වුණා. ආයෙත් ඔන්න ඊළඟ සතියේ තමයි ආයෙ වාඩි වුනේ. ආයෙත් ඊට පස්සේ තවත් සතියක් ගිහලා තමයි ආයෙත් වාඩි වුනේ. ඉතින් මේක වෙන්නේ නැහැ. එතකොට මේ කයෙන් සහයෝගය ලැබෙන්නේ නැහනේ. ඉතින් එහෙනම් මේක හැමදාම පුරුද්දක් වශයෙන් මේ කරනවා නම් තමයි අර කය පොඩ මේ ඉරියව්වට හුරු වෙන්නේ. එතකොට අන්න විනාඩියක් හරි වැඩියෙන් එකම ඉරියව්වේ ඉන්න පුළුවන් ගතියක් හැදිලා එනවා. එතකොට තමයි අන්න ටික වර්ධනය වෙලා ඔන්න දැන් කෙනෙකුට පැයක් වුණත් එකම ඉරියව්වේ හෙල්ලෙන්නවත් නැතුව ඉන්න පුළුවන් බවක් ඔන්න හැදෙන්න පුළුවන්. ඒකම අත්‍යවශ්‍යයි කියනව නෙමෙයි. නමුත් හදා ගන්න පුළුවන්. හිතමු දැන් ඔන්න විදිහට කය සකස් කරගත්තා, අවධානය නාසිකාග්‍රයට ගත්තා, සැහැල්ලුවෙන් කය තියාගත්තා, ආශ්වාස ප්‍රශ්වාසයට හිත ගත්තා. දැන් ඔහොම කරගෙන යනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාසයේම හිත එකඟ වුණා නම් එතකොට අර එක්තරාන්දමකින් මනසේ ඇතිවෙන ඒ ඒකාග්‍රතාවය නිසා අපේ හිතට එන කාමච්ඡන්දය අඩු වෙන්න ගන්නවා. දැන් සාමාන්‍යයෙන් කාමච්ඡන්දේ ස්වභාවය තමයි එක අරමුණකට සෑහීමකටපත් නොවි. නැත්නම් එක අරමුණකින් තෘප්තිමත් නොවි වෙන අරමුණක් කරා යන ගතිය. දැන් ඒකාග්‍රතාවය කියන්නේ ඕකේ අනිත් පැත්ත. එක අරමුණකම නැවත ඉන්න පුළුවන් ගතිය. වැඩි කාලයක් ඉන්න පුළුවන් ගතිය. එතකොට යම් වෙලාවක අපේ හිත ඒකාග්‍ර වෙලා නම් ඒ කියන්නේ කාමච්ඡන්දය අයින් වෙලා තියෙන්නේ. తాවකාලිකව යටපත් වෙලායි තියෙන්නේ. අපි තව පැත්තකින් ගත්තොත් දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ ආශ්වාසයකට අපි හිත නංවනවා. ප්‍රශ්වාසයට හිත නංවනවා. ආශ්වාසයට හිත නංවනවා. ප්‍රශ්වාසයට හිත නංවනවා. මේක දැන් දිගට කරනවා. දැන් මේ ආනාපාන සතියේ තියෙන පුදුමාකාර වාසිය තමයි අපි අමුතුවෙන් මේ අරමුණ සකස් කළ යුතු නැහැ. එයා ඒක කරගන්නවා. නේද? අපි අමුතුවෙන් හයියෙන් හුස්ම ගන්න දෙයක් නැහැනේ. එයාටම හුස්ම ගන්න ඉඩ දෙනවා. අපිට තියෙන්නේ ඒ අරමුණට නැවත හිත නංවමින් ඉන්න එක. ඒතර මේකට අපි කියනවා විතක්කය කියලා. ඒතර මේ විදිහට අපිට කාර්යයක් කරමින් ඉන්නකොට නැවත මේ අරමුණට හිත නංවනවා. මේක ක්‍රියාශීලීව කරගෙන ඉන්නවා. ක්‍රියාශූරව කරගෙන ඉන්නවා. ඉතින් මෙතකොට නිදා ගන්න පුළුවන්ද? දැන් හරියට මේ වැඩේ වෙනවා නම් හිතේ කිසිම තීන මිද්දයක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් අරමුණ දැන් නවතින්නේ නැහනේ. එකක් ඉවර වෙනකොට තව එකක් එනවා. ආස්වාසය ඉවර වෙනකොට ප්‍රස්වාසය ඇවිල්ලා. ඒක ඉවර වෙනකොට ආස්වාසය. ඊළඟට ප්‍රස්වාසය. ඔහොම මේක යහුසුලුව කරගෙන යනකොට ඒ ගැම්ම ඇති වෙනවා නම් ඒ කෙම්ම එන ක්‍රියාශක්තිය ඇති වෙනවා නම් එතකොට හිත නින්දට වැටෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ විතක්කය කියන එක අරමුණට නැවත හිත නැංවීම කියන එක විශේෂයෙන්ම නිවරණ පැත්තෙන් ගත්තොත් තීන මිද්දේ යටපත් කරනවා. ඊට පස්සේ තව එකක් තමයි දැන් මේ හිත එතනට නංවනව පමණක් නෙමෙයි.
ඒ හිත නංවපු අරමුණ ටිකක් විමසලා බලනවා. ඒක තමයි දෙවනි පියවර වෙන්නේ. දැන් අපි හිත නැංවීමෙන් අර විදිහට හිතේ යම්කිසි සතිමත් බවක් ඇති කරගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් මේ අරමුණ අවසල බලන්න ඕනේ. විමසලා බලන්න ඕනේ. මොකද්ද මෙතන වෙන්නේ? ආශ්වාසය කියන එක කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ? ප්‍රශ්වාසය කියන එක කොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ? ආශ්වාසය දිගටද දැනෙන්නේ නැත්නම් කෙටිවටද? ආශ්වාසය උණුසුම්ද නැත්නම් සිසිල්ද? ප්‍රශ්වාසය උණුසුම්ද නැත්නම් සිසිල්ද? පුටක් අර විමසා බලන ගතිය, කුතුහලය මෙතනට වැදගත් වෙනවා. අන්නේ විමසා බලන ගතිය හොඳට තියෙන්න දැන් මේ වෙලාවේදී ආශ්වාසයක් නම් සිද්ධ වෙන්නේ. ආයි ඒක පැටලිලා නැහැ. ඒ ගැන කිසි සැකයක් නැහැ. මේ වෙලාවේදී කලින් ආශ්වාසයට සාපේක්ෂව දැන් අත්දකින්නේ දීර්ඝ ආශ්වාසයක් නම් ඒක Taman දන්නවා. Tamanට තේරෙනවා ඒක. දැන් අත්දකින්නේ කෙටි ආශ්වාසයක් නම් ඒක Tamanට තේරෙනවා. ආයේ කිසි සැකයක් නැහැ. ඒතර මේ වෙලාවේ ආශ්වාසයේ සිසිල් නම් ප්‍රශ්වාසයේ උණුසුම් නම් ඒක අපිට තේරෙනවා. ඒක අපි දන්නවා. කිසි සැකයක් නැහැ. ඔන්න විචාරය කියන එක, විමසා බැලීම කියන එක, අරමුණ තුල හිත හොඳට හසුරවනවා කියන එක සම්පූර්ණයෙන් විචිකිච්ඡාවට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. විචිකිච්ඡාව දුරු කරනවා. අර අහන ප්‍රශ්න මේක කළා හරියයිද? මේකෙන් නිවන් දකින්න පුළුවන්ද? ඒ ඔක්කොම පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා අරමුණ හොඳට විමසනවා. දැන් එතකොට මෙන්න මේ රූප කර්මස්ථානයේ තමයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ. එක පැත්තකින් අර කයේ දැනෙන ප්‍රශ්න ටික අඩු කරගන්න. දැන් අපි ලෝකේ ප්‍රශ්න අමතක කළා, රටේ ප්‍රශ්න අමතක කළා, ආරණ්‍ය ප්‍රශ්න අමතක කළා, කයේ ප්‍රශ්න වලට ආවා. කයේ ප්‍රශ්න ටික අමතක වෙනවා දැන් හුස්ම ගැන හොයන්න පටන් ගත්තට පස්සේ. හුස්ම ගැනයි දැන් හොයන්නේ. හුස්මේ දිගපළලයි බලන්නේ. ඉතින් ඒක මේ උපක්‍රමයක්. නැතු මේක බැලුවා කියලා 아무තු මේ විද්‍යාඥයෙක් කරන මේ ඔක්සිජන් ප්‍රතිශතය බලන්නවත් මේකේ බර මනින්නවත් එහෙම එකක් නෙමෙයි. මේක අභ්‍යාසයක්. ඒතකොට ඒ අභ්‍යාසයේ නිරත වෙනකොට හිතන්න දැන් Tamanට තේරෙනවා මේ ආශ්වාසය කියන එක දීර්ඝවයි කලින්ට වඩා දැනෙන්නේ. ආශ්වාසය කියන එක කලින්ට වඩා කෙටියෙන් තමයි දැනෙන්නේ. නැත්තම් උණුසුම්ම දැනෙන්නේ. නැත්තම් සිසිල්ව දැනෙන්නේ. ඔන්න තොරතුරු ටික ගැන අපි විමසමින් ඉන්නවා කියන්නේ හිතේ විචිකිච්ඡාවට අවස්ථාවක් නැහැ. විචිකිච්ඡාව බැහැර වෙලා ඒ වෙනුවට හොඳට ਵਿਚාරයක් ඔන්න දැන් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ එකාතකින් කුසලතාවය මේ දියුණු කරන්නේ හිතේ. මනසේ යම් කුසලතාවයක් වර්ධනය කරන්න. නැවත නැවත තෝරාගත්ත අරමුණකට හිත නැංවීම විතක්කය. ඒ හිත නොංගපු අරමුණ ගැන සොයා බැලීම ਵਿਚාරය. දැන් ඔහොම කරගෙන යනකොට සිද්ධ වෙන තවත් දෙයක් තමයි දැන් අර ප්‍රශ්න ටික ඔක්කොම අමතක වෙනවා. දැන් ලෝකේ ප්‍රශ්න ටික අමතක වෙලා, රටේ ප්‍රශ්න අමතක වෙලා, ඊළඟට ආරණ්‍ය ප්‍රශ්නත් අමතක වෙලා, කයේ දැනි තිබිච්ච වේදනාවත් පැත්තකට ගිහිලා මේ හුස්ම ධානය බල ඉන්නේ. හුස්මේ දිග බලන්නේ බලන්නේ. අපිට හුස්මේ තියෙන මේ විස්තර ටික අහුවෙන්නේ නැහැ. අපි වෙන දේවල් කල්පනා කරනකොට. නමුත් මේ තොරතුරු ටික අපිට ලැබෙනවා කියන්නෙම අපි දහසකුත් එකක් අනෙක් ප්‍රශ්න වලින් හිත අයින් කරගෙන එතනින් තමයි මේ තොරතුරු ටික අපිට ලැබෙන්නේ. දැන් එතකොට මේ තොරතුරු වල නැහැ කිසිම හිත අවුස්සන ගතියක්. මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන අනිත් මේ ලක්ෂණය තමයි එතන තියෙන හිත නිවන ගතියක්. ඒකයි මේ කමඨහනක තියෙන සුන්දරත්වය. දැන් අපි වෙනත් අරමුණක් දිහා බලද්දි, චිත්‍රපටියක් බලද්දි, සින්දුවක් අහද්දි ඒ හැම එකෙන්ම අපිව නිකන් මුලාවට ලක් කරන ගතියක්. අපිව අල්ලගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ. මෝහණයකට ලක් කරලා තියෙන්නේ. නමුත් මෙතන මේ තෝරලා දීලා තියෙන අරමුණේ එහෙම එකක් නැහැ. මේකයිල ඇත්ත වශයෙන් අත්දකින්න පුළුවන් අරමුණක්. ඒකේ සැපත් දුකත් කියන එකට වඩා උපේක්ෂාවයි මුලදී අත්දකින්නේ. ඉතින් ඒ නිසා ඒ අරමුණ නැවත නැවත විමසන්න අර ඒ විචිකිච්ඡාව පහව යන්න තිබුණ සැක දුරු වෙන්න දැන් නම් මට මේ වැඩේ කරන්න පුළුවන් නේද කියලා. එක පැත්තකින් පුංචි සතුටක්. තවත් පැත්තකින් අර දහසකුත් එකක් හිතේ තිබිච්ච ප්‍රශ්න අයින් වීම නිසාම හිතේ ඇති වෙන සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව තමයි ඔන්න පුංචි ප්‍රමෝදයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ දැන් හිතේ බර අඩු වෙලා. ඉස්සෙල්ලා නම් හිත හරීම වැටිලා තිබුණේ අරවා කල්පනා වෙනවා මේවා කල්පනා වෙනවා එයා ගැන කල්පනා වෙනවා මෙයා ගැන කල්පනා වෙනවා ප්‍රශ්න ගොඩයි. දැන් ඒ ටික ඔක්කොම తాවකාලිකව අයින් වුණා. දැන් මේ බොහොම සරල හුස්ම රැල්ලක් දිහා බලන් ඉන්නේ. ඒක Tamanට තේරෙනවා. දැනෙනවා. එතකොට අන්න හිතේ නිරන්තරයෙන් තියෙන යම්කිසි පැහැදිලි ගතියක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙනත් වචන වලින් කියනවා නම් අපේ හිතේ තියෙන මේ පැහැදිලි බව එක්තරා අන්දමකින් නිකන් පිරිච්ච ගතිය අපි අර පිටින් දාගත්ත මහා කුණු කන්දල් ගොඩකින් වහගෙන ඉඳලා තියෙන්නේ.
ඒ කුණු කන්දල් ගොඩ අයින් වෙන්න හිතේ ඒ තියෙන ස්වාභාවික සුන්දරත්වය, හිතට ආවේනික ඒකාග්‍රතාවය, හිතට උරුම වෙච්ච පිරිසුදු බවක් මතුවෙන්න පටන් ගන්නවා. හිතන්න මොකක් හරි ගඟක් වෙන්න පුළුවන්, ජලාශයක් වෙන්න පුළුවන්. ඒක නොසලකා හැරීම නිසා ඔන්න පාසි වලින් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. ඉතින් කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මේක පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න. ඉතින් සමහර වෙලාවට ඒක සුද්ධ කරන්න එන කෙනාටවත් හොයාගන්න බැරි තරම් මේක සම්පූර්ණයෙන්ම නිකන් පිට්ටනිය වගේම සම්පූර්ණයෙන් ඔන්න පාසි වලින් වැහිලා. අපි හිතමු යා නිකන් පරීක්ෂා කිරීම සඳහා පාසි ටික පොඩ්ඩක් අතින් අයින් කළා බලනවා මේ ඇත්ත වශයෙන් වතුර තියනවාද? පැහැදිලි වතුර තියනවාද? තියනවනේ නේද? පාසි ටික අයින් කරා නම් ආයි වතුර මතුවෙන්න කියලා අමුතුවෙන් කළ යුතු දෙයක් නැහැ. පාසි ටික අයින් කරන එක විතරයි කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඇත්ත වශයෙන් මේ හිතට උරුම වෙච්ච පැහැදිලි බවක්, පිරිසුදු බවක් අපිට තියෙනවා. ඒක මේ බාහිරින් එන උපක්ලේශ වලින් හැමතිස්සෙම වහගෙන තියෙන්නේ. නීවරණ වලින් ආවරණය වෙලයි තියෙන්නේ. අපි මේ කරන අභ්‍යාසය හරහා අර පාසි ටික අයින් වෙනවා වගේ, తాවකාලිකව පොඩ්ඩක් පැත්තකට දාලා වතුර ටික, පැහැදිලි වතුර ටික මතු කර ගන්නවා වගේ දෙයක් තමයි අපි කරන්නේ. తాවකාලිකව මේ අභ්‍යාසය තුලින් හිතට ආපු ඒ নানা ප්‍රකාර අරමුණු අයින් කළා. ඔන්න දැන් සරලත්වයකට හිත ගන්නවා. දැන් එතකොට මේ බව නැත්තම් මේ සරලත්වයේ තුල, මේ පැහැදිලි බව තුල නිරන්තරයෙන් එක්තරා අන්දමක සහනයක්, සහනශීලී ගතියක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් පවත්වනවා. අනේක තමයි පීති කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රීතියක්, ප්‍රමෝදයක් හිතේ පවතිනවා නම් එමනම් ව්‍යාපාදෙට ඉඩක් නැහැ. දැන් එතකොට මේ වගේ මට්ටමකට එනකොට අපේ හිතට කේන්ති යන ගතිය ඒ මොහොතේ තියෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපි මේ අභ්‍යාසය කරගෙන යනවා. කලින් තිබිච්ච නිකන් නොරුස්නා ගතිය, එපා වෙච්ච ගතිය, නැත්තම් මේක ප්‍රශ්න කරන ගතිය, ඒ ඔක්කොම අයින් වෙලා යන්න ඕනේ. හිත ටිකක් ඉස්සරහට යන ගතියක්, හිතේ ඒකාග්‍රතාවය කලින්ට වඩා වර්ධනය වෙන ගතියක් අපිට දැනෙන්න ඕනේ. හිතේ සතුටක් පහළ වෙන හැටි අපිට දැනෙන්න ඕනේ. හිත පැහැදිලි වෙන හැටි, පිරිසුදු වෙන හැටි අපිට දැනෙන්න ඕනේ. එතකොට තමයි කියන්න පුළුවන් දැන් අන්න ප්‍රීතියක් හිතේ තියෙනවා, සැහැල්ලුවක් හිතේ තියෙනවා, ප්‍රමෝදයක් හිතේ තියෙනවා. එහෙමනම් කේන්ති යන්න විදිහක් නැහැ. ව්‍යාපාදෙට ඉඩක් නැහැ. එහෙනම් දැන් නීවරණ තුනක් අයින් වෙලා තියෙනවා. එකක් තමයි කලින් කතා කරපු අර තීන මිද්දේ දුර වුණා. නැවත නැවත හිත අරමුණට නංවමින් ඉඳීම නිසා මොකද වැඩක් පැවරලා තියෙනවා. නැවතත් ආස්වාසයක් එනවා, ආයෙත් ප්‍රස්වාසයක් එනවා, ආයෙත් ආස්වාසයක් එනවා. ඉතින් හැමතිස්සෙම මේකට නංවමින් ඉන්න ඕනේ. නිදා ගන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ ඒ අරමුණ හොඳට විමසලා බලනවා. ඉතින් හොඳටම පැහැදිලි මේ තියෙන ආස්වාසයක්. මේක නම් දීර්ඝයි, මේක නම් කෙටි, මේක නම් උණුසුම්, මේක නම් සිසිල්. විචිකිච්ඡාවට ඉඩක් නැහැ. ඊට පස්සේ දැන් මේක සාර්ථක වෙනවා. දැන් හිත එහෙ මෙහෙ දුවන ගතිය අඩු වෙනවා. හිතට ආවේනික වෙච්ච, හිතට උරුම වෙච්ච පුංචි ප්‍රමෝදයක්, සැහැල්ලුවක්, පිරිසුදු බවක් මතුවෙන්න ගන්නවා. එහෙමනම් ඒ බඳු පරිසරයක ව්‍යාපාදෙට ඉඩක් නැහැ. මොකද සතුටු සහගත බවක් නේ තියෙන්නේ, සොම්නස් සහගත බවක් තියෙන්නේ. එහෙමනම් ව්‍යාපාදෙට ඉඩක් නැහැ. ඊට පස්සේ දැන් මේ කටයුත්ත කරද්දී දැන් කය ටිකක් අමතක වෙනවා. දන්නේම නැතුව. මේ දැන් සම්පූර්ණයෙන් බැහැගෙන මේ ආස්වාසය දිහා බලන්නේ, ප්‍රස්වාසය දිහා බලන්නේ. ඒතර කය අමතක වෙලා දැන් ඔන්න කයේ දැනි තිබිච්ච වේදනාව ඔක්කොම නිකන් අයින් වෙලා, අර රිදුම් කැක්කුම් අයින් වෙලා, දන්නේම නැහැ හිත සැහැල්ලු වෙලා, ඔන්න කයත් සැහැල්ලු වෙලා. කය නිකන් නොදැනී ගිහිල්ලා. ඒතර කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක්, කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක්. ඒතර කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් කියන්නේ සැපයක්, සුවයක්. ඒතර කායික සුවයක් මේ අත්දකින්නේ, මානසික සුවයක් අත්දකින්නේ. ඒතර කායික සුවයක් අත්දකින්නකොට, මානසික සුවයක් අත්දකින්නකොට ඒ හිතට වෙන තැනකට යන්න උවමනාවක් නැති වෙනවා. දැන් මාර වැඩ, පුදුම වැඩක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ හිත නිරන්තරයෙන් මෙහෙ දුවන්නේ මොකද? මෙතන සැපයක් නැති නිසා. අපි ගාව සැපයක් නැහැ. මොකද හැමතිස්සෙම එක කකුල රිදෙනවා. එක්ක හිතේ විතර්කයක්, එක්ක ඔන්න අතීතේ මතක් වෙනවා. ඔන්න තෙල් ගැන මතක් වෙනවා. ඔන්න බස් ගාස්තු ගැන මතක් වෙනවා. ඔන්න ඉතින් දේශපාලනය ගැන මතක් වෙනවා. ඔන්න ආර්ථිකය ගැන මතක් වෙනවා. කිසි සැපයක් නැහැනේ මෙතන. ඉතින් හිත නිරන්තරයෙන්ම පිට. ඇතුලේ නැහැ කිසිම විරාමයක්, විවේකයක්, සතුටක්, සොම්නසක් ඇතුලේ නැහැ. ඉතින් මේක නිකන් හරියට අපේ දරුවෙක් ගෙදර ඉන්නේ නැහැ වගේ වැඩක් තියෙන්නේ. හිතන්න දැන් දරුවෙක් අපි ගෙදර තියාගන්න කියලා ඒ ළමයාට කොච්චර තරවටු කරත්, ගහ බැන්න වැද්දුනත්
gedara සාමයක් නැත්තම් නිරන්තරයෙන්ම අම්මයි තාත්තයි බනින එකයි ගහ ගන්න එකයි රණ්ඩු කරන එකයි නම් කරන්නේ. ළමයාට gedara එපා වෙනවා. නමුත් හිතන්න යම් වෙලාවක මේ දරුවෙක් gedara ආවහම gedara තියෙනවා හරි සාමකාමී පරිසරයක්. අම්මයි තාත්තයි කතා කරන්නේ බොහොම ආදරෙන් නම්. ඒ වගේ මේ දරුවාගේ මානසික ශික්ෂණයක් සඳහා වමනා කරන මානසේ වර්ධනය සඳහා වමනා කරන්නේ නිවැරදි සාමයික ස්වභාවයක්, නිවැරදි ගතියක් ඒ ගෙයක් ඇසුරේ තියෙනවා නම් එහෙනම් ඒ දරුවා ආයේ මේ ගෙදරින් එළියට යන්න උත්සාහ කරන එකක් නෑ. මොකද ගෙදර සතුටක් තියෙනවා. ගෙදරම තියෙනවා යාට ඉන්න පුළුවන් පරිසරය. ඉතින් අපේ හිතත් ඔන්න ඔය වගේ තමයි. මේ කායික මානසික සුවයක්, සහනයක්, සැහැල්ලුවක්, සැපයක් දැනෙන්න નિરાයාසයෙන්ම හිත පිට යන එක නතර වෙනවා. අඩු වෙනවා. දැන් හිත පිට යනවා කියන්නේ හිතේ නිකන් එක්තරාන්දමක මේ විසිරීමක්. දැන් කායික මානසික සැහැල්ලුවක්, සහනයක්, සැපයක් කියලා කියන්නේ එතකොට ඒ විසිරීමේ අඩුවීමක්. දැන් ආයි අතීතේ මතක් කරගෙන ඉන්න උවමනාවක් නැහැ. අනාගතය ගැන හිතා ඉන්න උවමනාවක් නැහැ. මේ මෙතෙන්ට වෙලා ඉන්න පුළුවන්. ගෙදරට වෙලා ඉන්න පුළුවන්. ඔන්න ඔය தত্ত্বය අපේ හිත ඇතුලේ ඇති වෙනවා. එතකොට තමයි කියන්නේ දැන් අපි කායික මානසික සුවයක් සැහැල්ලුවක් භුක්ති විඳිනවා. ඒ தত্ত্বය තුල උද්දච්චයට කුක්කුච්චයට ඉඩක් නැහැ. එහෙමනම් අපිට මේ යන ගමන එක්තරාන්දමක සතුටක් සැහැල්ලුවක් ප්‍රීතියක් සැපයක් හරහා යන ගමනක්. එහෙම නැතුව නිකන් කලකිරිලා නිකටට අත තියාගෙන එහෙම යන ගමනක් නෙමෙයි. එතකොට මේ සමාධියක් හැදිලා එන්න නම් ඒ කායික සුවය මානසික සුවය, කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව, මනසේ ප්‍රීතිගත ස්වභාවය, සංසිඳිච්ච ස්වභාවය අතිශය වැදගත් වෙනවා. එතකොට තමයි එහෙනම් උද්දච්ච කුක්කුච්චය කියන නීවරණය අයින් වෙන්නේ. දැන් ඒතර නීවරණ හතරක් දැන් ඔන්න తాවකාලික යටපත්. දැන් එතකොට මේ වෙලාවේදී හිත ඒකාග්‍ර වුණා නම් දැන් වෙන අරමුණක් නැහැ ආශ්වාසය ගැන විතරයි අවධානය පවත්වන්නේ. වෙන අරමුණක් නැහැ ප්‍රශ්වාසය ගැන විතරයි අවධානය පවත්වන්නේ. ආශ්වාසය ගැන විතරයි ප්‍රශ්වාසය ගැන විතරයි. මෙහෙම කර කර ඉන්නවා. දැන් මේ වැඩේ කරනවා කියන්නේ දැන් හිත ඒකාග්‍ර වෙලා. හිත සමාධිමත් වෙලා. කාමච්ඡන්දෙට ඉඩක් නැහැ. කාමච්ඡන්දේ ආවනම් ඔන්න ආයෙ වෙන අරමුණට පයින්නවා. හැබැයි මේ අරමුණේ මම හිත හොඳට නැවත යොදන්න කාමච්ඡන්දෙට ඉඩක් නැහැ. එතකොට මෙන්න මේ ප්‍රධාන කුසලතා පහ විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. අපි කියනවා ධානා අංග කියලා. එහෙමත් නැත්නම් සමාධි අංග නැත්නම් සමාධි ලක්ෂණ කියලා කියනවා. මෙන්න මේ පහ වැඩෙන තාක්, තියෙන තාක්, රැකෙන තාක් අපේ හිත ආරක්ෂිතයි කියන්න පුළුවන්. අපේ හිත ඒකාග්‍ර වෙලයි කියන්න පුළුවන්. හිත සමාධිමත් කියලා කියන්න පුළුවන්. ඒතර මෙන්න මේ අංග පහ මූලික කරගෙන තමයි අපි සමාධියක් අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ ප්‍රථම ධානය වෙන්න පුළුවන්, ဒုတိ ධානය වෙන්න පුළුවන්, තෘතිය ධානය, චතුර්ථ ධානය ඔක්කොම අර්ථ දක්වලා තියෙන්නේ. ක්‍රමානුකූලව ගොරෝසු තැනක ඉඳලා ඊට වඩා සියුම් තැනකට, ඒ තැන ඉඳලා ඊට වඩා සියුම් තැනකට අරගෙන ගිහිලා තින්නේ මෙන්න මේ ලක්ෂණ පහක් පදනම් කරගෙන. ඒතර මෙන්න මේ தত্ত্বයන් තව දියුණු කිරීම සඳහා උවමනාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තිබ්බෝනෝ ඡන්தோ භවිස්සති අදිචිත්ත සික්ඛා සමාදානේන. කියන්නේ හිතේ මෙබඳු අදිචිත්ත ශික්ෂාවක් සඳහා, හිතේ ඒකාග්‍රතාවයක් සඳහා තීව්‍ර උවමනාවක්, තීව්‍ර කුසල ඡන්දයක් පවත්වන්න කියලා ආරාධනා කරනවා. දැන් එතකොට මේක පවත්වන්න පුළුවන් නම් මේකේ ආනිසංස මේ පර්යංකේදී විතරක් නෙමෙයි ලැබෙන්නේ. ඒක තමයි මේකේ තියෙන අනිත් පැත්ත. දැන් අපිට හිතෙන්න පුළුවන් මේ හුලන් දිහා බල්ලා හරියනවද? ඉතින් මේක කරලා ඉතින් හරියනවද? නිවන් දකින්න පුළුවන්ද? ඔහොම নানা ප්‍රකාර ප්‍රශ්න එනවනේ. නමුත් මේ අපි අත්දකින කුසලතාවයන්, මේ අපි දිනු කරන කුසලතාවයන් කිසිසේත්ම මේ පර්යංකයට සීමා වෙලා නැහැ. කිසිසේත්ම සක්මනකට සීමා වෙලා නැහැ. මේ ඔක්කොම අපේ හිතේ පොඩ ඉස්සරහට එන්න පටන් ගන්නවා. Tamanට තේරෙනවා දැන් නම් ටිකක් හිත හරි සැහැල්ලුයි. හිතේ නිකන් කලින්ට වඩා නිකන් ප්‍රමෝදයක් තියෙනවා. ඉස්සලට වඩා මම මේ අපි හිතමු අපි ගෙදරට අපි ඉන්න පන්සලේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. අපි දිනපතා දකින්න ගහක් තියෙනවා. අපි මේ භාවනාවක් එහෙම වඩලා මේ ගහ දිහා බලනකොට කලින්ට වඩා සුන්දරත්වයක් පේනවා. එහෙම නැත්නම් අපි හිතමු මාක් හරි ගෙදර මල් වාස් එකක් තියෙනවා. ඉතින් කලින්ට වඩා මේකේ සුන්දරත්වයක් පේනවා. දෙයක් දිහා නිකන් නැවුම්ම බලන්න පුළුවන් ගතියක්. අලුතෙන් බලන්න පුළුවන් ගතියක්. ඔන්න අපේ හිතේම ඇති වෙලා.
ඉතින් අපි මේ හිත ව්‍යාකූල කරගෙන ප්‍රශ්න ගොඩක් ඔළුවේ දාගෙන කවදාවත් මේකෙන් ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ටික අයින් කළා මේ ඌමනා කරන ශක්තියක්, කුසලතාවයක් හිත ඇතුලේ දියුණු කරගත්තා නම් අන්න අපේ හිත නිකන් පිබිදෙන්න පටන් ගන්නවා. අලුතෙන් නිකන් ජීවත් වෙනවා වගේ. අලුතෙන් ජීවිතයක් ලැබුණා වගේ. අලුතෙන් ඉපදුනා වගේ. ගතියක් Taman තුල එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ හැකියාව මේ පරයන්කට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි. අපි මේ ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලන්නේ උපකරණයක් වගේ. නිකන් ආයුධයක් පාවිච්චි කරනවා වගේ. අභ්‍යාසයක් එතන තියෙන්නේ. නමුත් ඒ අභ්‍යාසය තුළින් ලබන කුසලතාවය ලැබෙන්නේ අපේ මනසට. මනසේ ආධ්‍යාත්මික කුසලතාවයක් මේ දිනු කරන්නේ. ඒතකොට ඒ කුසලතාවයන් අපේ එදිනදා ජීවිතේ පුරාම දැන් ඔන්න ක්‍රියාත්මක වෙන්න ගන්නවා. හිතන්න අපි දැන් පොතක් පතක් බලනවා. අපිට තියෙනවා මොකක් හරි සූත්‍රයක් කටපාඩම් කරන්න, නැත්නම් පොතක් පතක් බලන්න, විභාගෙට ලියන්න ඔන්න අවස්ථාවක් තියෙනවා. දැන් හුඟක් වෙලාවට අපි පොතක් පතක් බලාගෙන ඉන්නොත් පොඩි වෙලාවක් ඔන්න තියෙනවා කම්මැලි ඔන්න ආයෙත් වෙන මොකක් හරි කල්පනා කරනවා. ආයෙත් ඉතින් චොට්ට අකමැත්තෙන් ආයෙ පොත දිහා බලනවා, ආයෙත් ඉතින් නිින්ද යන්න එනවා, ආයෙත් ඉතින් මෙහෙ වෙන මොකක් හරි කල්පනා කරනවා. ආයෙත් ඉතින් පොත බලනවා. ඒක කොහොමනේ සාමාන්‍යයෙන් යන්නේ නේද? කිසිම يعني ඇත්ත වශයෙන්ම කාර්යක්ෂමතාවයේ පැත්තෙන් ගත්තොත් හරිම අඩුයි. නමුත් මේ කුසලතාවයන් දිනු කළා යම්සි කෙනෙක් අධ්‍යාපන කටයුත්තක නම් නිරත වෙන්නේ අනිවාර්යයෙන්ම මේ කුසලතාවය වැඩි වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අවධානයෙන් පොත දිහා නම් බලන්න ඉන්න තියෙන්නේ. එයාට ඒක දීර්ඝ වෙලාවක් කරන්න පුළුවන්. දැන් හිත පිට ගිහිල්ලා වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්න ගතිය අඩු වෙලා හොඳට මේ උවමනා දේ දිහා බලන් ඉන්න පුළුවන් කාල පරිච්ඡේදය වැඩි වෙනවා. එළියේ වෙන අරමුණකට හිත ගියත් ඉක්මනටම ආපස්සට මේ පොතටම හිත එනවා. ඊළඟට අපි දැන් මේ පොතේ තියෙන කරුණ ගැන විමසනවා. දැන් අපි අතෙන්දී නම් විමසුවේ ආස්වාසය ගැන, ප්‍රස්වාසය ගැන. නමුත් දැන් මේ පොතේ තියෙන කරුණ ගැන විමසන්න පුළුවන්. එතකොට මේ කලින් අපි විමසන්න පාවිච්චි කරපු අරමුණේ ඒ දියුණු කරගත්ත කුසලතාවය තමයි දැන් මෙතෙන්දී යෙදෙන්නේ. එහෙමනම් අපි මේ කුසලතාවයන් මුළු ජීවිතේටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතකොට දැන් Taman ගැන නිකන් Tamanට දැනෙන ගතියක්. දැන් අපි යනකොට එනකොට දැන් නිකන් සිහියෙන් ඉන්න ගතියක්. මේ ලෝකේ ජීවත් වෙන ගතියක්. පොළොවට බැහැලා ජීවත් වෙන ගතියක්. ප්‍රകൃතියත් තුළ ජීවත් වෙන ගතියක් Taman තුළ ඇති වෙන්න ගන්නවා. දැන් මේ తত্ত্বය හැබැයි මෙතනින් සෑහීමටපත් නොවි බුදුරජාන් වහන්සේ කියනවා ඕක අදි ප්‍රඥාවක් දක්වා අරගෙන යන්න. දැන් අදි ශීලයකින් සෑහීමටපත් නොවි අදි චිත්ත මට්ටමක්. හිත ඒකාග්‍ර තත්වයක්. එතනින් සෑහීමටපත් නොවි අදි ප්‍රඥා මට්ටමක්. ඉතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිව නිකන් හරියට මෙහෙවනවා වගේ, තල්ලු කරනවා වගේ. මෙන්න මේ සඳහා හික්මෙන්න, මේ සඳහා දැඩි උමනාවක් ඇති කරගන්න, මේ සඳහා කුසල ඡන්දයක් පවත්වන්න කියලා එක්තරාන්දමකින් පුදුමාකාර ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් වශයෙන් අපිව බලගන්වීමක්, දිරිමත් කිරීමක්, ධෛර්ය කිරීමක් කළා තියෙනවා. ඉතින් එතකොට තමයි තේරෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේක කළා ප්‍රායෝගිකව වඩලා ඒකේ අත්දැකීම් ලැබලා අපිටත් කියනවා මෙහෙම කළා බලන්න. ඉතින් අපිත් කළා බැලීම තුලින්ම තමයි මේ ආනිසංස ලැබෙන්නේ. දැන් අපි හිතමු කෙටියෙන් තව පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ගියොත් හිතේ සමාධියක් තියෙනවා නම් ඒක හැබැයි ප්‍රායෝගික වශයෙන් මෙලොව යම් සතුටක් ඇති කරලා දෙනවා. දැන් මේ කාලේ තාම එහෙම සතුටක් නැහැ. මොකද රිදෙනවා, අමාරුයි, හිත පයින්නවා, එහෙට පයින්නවා, අත විවිධ දේවල් මතක් වෙනවා. තාම ඉතින් අර සමාධි සෝයක් අද තාම කියවුන්නේ නැහැ. නමුත් අර එළියෙන් ආපු වාර්තා කීපයක ඒක කියවුණා. මොකද ඒ කාලයක් දිනු කළා. ඉතින් ඒ නිසා මේ සමාධි తত্ত্বය වැඩෙන්න අපේ හිතේ සමාධි සෝයක් ඇති වෙන්න ගන්නවා. දැන් ඉස්සෙල්ල තරම් ආයි හිත අරගෙන එන්න උවමනා නැහැ. දැන් දැනට තියෙන්නේ එහෙම දෙයක් නේ. හිත එහෙ දුවනවා ආයි ගෙනලා තියෙනවා. ආයිත් දුවනවා ආයි ගෙනලා තියෙනවා. ඉතින් යුද්ධයක් වගේ. නමුත් පස්සේ කාලෙක එහෙම දෙයක් නැහැ. හිත හොඳට නිකන් සාවධානව කීකරු වෙලා මේ අරමුණේම ඉන්නවා. ඒතර කායික මානසික සැහැල්ලුවක් සමාධි සෝයක් ඔන්න කෙනෙකුට අත්දකින්න පුළුවන්. යෝගාවචරයෙකුට අත්දකින්න පුළුවන්. ඉතින් මේ తত্ত্বය දියුණු වෙන්න එකාතකින් මේ මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් පුදුමාකාර සුවයක්, මානසික සුවයක් කෙනෙකුට අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා ditta ධම්ම සුඛය පිනිස මේ සමාධිය යොදා ගන්න පුළුවන් බව බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් ඒකයි භාවනාවෙන් යම්කිසි සුවයක් ලබා ගත්තට පස්සේ ඇතම් කෙනෙක් පෙළඹෙනවා ඒක ප්‍රාර්ථනා කරගෙන වාඩි වෙන්න. ඒ කියන්නේ දැන් එයා වාඩි වෙන්නෙම ඔන්න දැන් ඊයේ මට මේ බඳු සුවයක් ලැබුණා. අනේ අදත් මට කොහොම හරි ඒ සුවය ලැබේවා.
එහෙම තමයි වාඩි වෙන්නේ. ඉතින් එතකොට හැබැයි ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. දැන් සමහර කෙනෙක් දැන් ඊයේ හම්බුණා පොඩ්ඩක්. ඉතින් යම්සි සෝයක් තිබුණා. ඉතින් අදත් ඒකම ඉල්ලගෙන වාඩි වුණොත් එහෙම ඒක ලැබෙන්නේ නැහැ. මොකද අපි එක්තරා අන්දමකින් තණ්හාවක් මුල්ලි කරගෙන තමයි මේ වාඩි වෙලා තියෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ තණ්හාව මුල් කරගෙන නෙමෙයි ප්‍රතිඵල ලැබෙන්නේ. අතහැරීම මුල් කරගෙනයි. ඒ කලයුතු කරුණු ටික නැත්තම් කාර්යයන් ටික සම්පාදනය කිරීම තුළින් තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඊයේ යම්සි ප්‍රතිඵලයක් මට ලැබෙන්න යම්කිසි කාර්යයන් කීපයක් මම සාර්ථකව නිම කළාද ඒ ටිකම මම අද කරා නම් අන්න ඒ ප්‍රතිඵලෙම ලැබෙවි. ඉතින් විද්‍යාව තමයි ඉතින් කතින් බැලුවම තියෙන්නේ නේද? දැන් එක තැනක කරපු දෙයක් එක යම්කිසි පරීක්ෂණයක් තවත් තැනක කරාම එතෙන්දිත් ඒ ප්‍රතිඵලෙම ලැබෙනවා නම් අපි ඉතින් පිළිගන්නවා. ඒ වගේම තමයි මෙතනත් අපි ටික ටික මේ අත්දැකීම් ලබන්න තේරුම් ගන්නවා මං ඊයේ දිනම් හිතට මේ වගේ ප්‍රශ්නයක් පැන නැගුණාම මේ විදිහට තමයි මුහුණ දුන්නේ. වෙනත් ප්‍රශ්නයක් ආවා මෙන්න මේ විදිහට තමයි මම මේක ගනුදෙනු කරේ. දැන් එතකොට අපිම ලබන අත්දැකීම් සම්භාරයක්. දැන් මෙහෙම කරගෙන යනකොට ඒ අත්දැකීම් අපේම අත්දැකීම් බවට පත් වෙලා අපි මේ කටයුත්තේ නිරත වෙනකොට ඔන්න දැන් තේරෙනවා ඊයේ මේ විදිහට කටයුතු කළා එතන සාර්ථක වුණා අදත් එහෙනම් ඒකමයි කරන්න තියෙන්නේ. නැතුව ඒක ඉල්ල සිටීම නෙමෙයි ඒ කටයුතු ටික සම්පාදනය කිරීමයි කරන්න තියෙන්නේ. අදත් ඒක සම්පාදනය කරා ඔන්න අදත් හිත සමාධිමත් වුණා. දැන් එතකොට තේරෙනවා දැන් කරන්න පුළුවන්. දැන් ඔන්න යෝගාවචරයට විශ්වාසය පහළ වෙලා. ඊයේ දැන් හිතේ ඒකාග්‍රතාවය ඇති වුණා. ඔන්න අදත් ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන්. හෙටත් ඉතින් ඇති කරගන්න පුළුවන්. දැන් හරීම විශ්වාසයක් තමන්ගේ භාවනාව තුළින් ගොඩ නැගෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔතන නතර වෙන්න එපා. ඔය සමාධිය ඇති කරගත්තේ ප්‍රඥාව දියුණු කරන්න. ඕක නිකාම් මේ ditta ධම්මසෝකයක් සඳහා පමණක් පාවිච්චි කරන්න එපා. එතන තමයි ප්‍රඥා ශික්ෂාවක් සඳහා ආරාධනාවක් ලැබෙන්නේ. මොකද මේ සමාධිය කියන එක බුද්ධ කාලයට කලිනුත් තිබිලා තියෙනවා. මේ බුද්ධ ශාසනයෙන් බාහිරවත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු විශේෂම කොටසක් තමයි අධි ප්‍රඥා කියන එක. ඉතින් ඒ අධි ප්‍රඥා කියන එක විපස්සනාවක් කියලා කියන්න පුළුවන්. ඒතකොට ඒක පුලුල් පරාසයක පැතිරිච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පූජනීය ලොකු සාහිණාසේ හෙට ඒ අධි ප්‍රඥාව පිළිබඳව යම්සි කරුණු ටිකක් රසක් ගොනු කරයි කියලා. ඒ නිසා අද මම උත්සාහන්ත වුණේ මේ අධි සීල ශික්ෂාවකින් අධි චිත්ත ශික්ෂාවක් දක්වා යම් කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. ඒකේ යම්සි ප්‍රායෝගික කරුණු කීපයක් ගොනු කරන්න. ඉතින් මේ කරුණු ටික අහලා අපිට පුළුවන් නම් මේ සඳහා උවමනාවක් ඇති කරගන්න. මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන තිබ්බෝනෝ ඡන්தோ භවිස්සති අධිචිත්ත සික්ඛා සමාදානේන. තීව්‍ර ඡන්දයක් උවමනාවක් මම මේකත් කළ බැරිය යුතුයි. මේ ජීවිත කාලය තුළ මේක කරන්න පුළුවන්ද කියලා මම පොඩ්ඩක් වතුරට බහලා බලන්න ඕනේ කියලා අන්නේ උවමනාව හිතේ පහළ වුණා නම් මම හිතනවා මගේ දේශනාවේ යම් සාර්ථකත්වයක් සිද්ධ වුණා කියලා. ඉතින් මේ බඳු ආරාධනාවකින් අද ධර්ම දේශනාව මම මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.